හරි දරුවනේ. එතකොට අපේ 6 වෙනි එකකය තුල අපි කතා කරා දැන් තොරතුරු තාක්ෂණය කොහොමද මේ ශාස්ත්‍රයන් වලට බලපාන්නේ කියලා. අපි කතා කරා පුතේ අධ්‍යාපන ශාස්ත්‍රයට කොහොමද මේක බලපාන්නේ. ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අපි මේක කොහොමද බලපාන්නේ කියලා. ඉතින් දැන් කතා කරන්න හදන්නේ පුතේ අපි කුෂිකර්මාන්ත ශාස්ත්‍රයට මේක බලපාපු විදිය. දැන් රටක් ගත්තාම රටේ ප්‍රධානම ශාස්ත්‍රයනේ අධ්‍යාපන සෞඛ්‍ය කියන්නේ. දැන් ওই දෙකෙන් පස්සේ පුතේ නේද මේක කුෂිකර්මික ශාස්ත්‍රයටත් තොරතුරු තාක්ෂණය යොදා ගන්න පුළුවන් නම් අපිට කුෂිකාර්මික ශාස්ත්‍රය තුළ විශාල දියුණුවක් ලබන්න පුළුවන්. මොකද දැන් මිනිස්සු මොනා කරන්නත් කාලා බීලා ඉන්න ඕනේ. දැන් කුෂිකාර්මික වශයෙන් රටක් සුවම් පෝෂිත නැත්තම් අධ්‍යාපනයේ දියුණුවක් වැඩක් නැහැ. ඒ නිසා අපි දැන් ලංකාව කියන්නේ ගොඩක් වෙලාවට කුෂිකාර්මික රටක්. අපි කුෂිකාර්මය මත තමයි අපි යැපෙන්නේ. අපේ ප්‍රධාන ආනයන භෝගයන් අපනයන භෝගයන් විදිහට ගත්තත් අපි ඔය දෙකම කුෂිකාර්මික ශාස්ත්‍රයේ හරහානේ අපි නිරත වෙන්නේ. ඉතින් අපි අපනයනයත් කරනවා ආනයනයත් කරනවා. මේ දෙකම අපි කරනවා කුෂිකාර්මික දේවල්. ඉතින් දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම කුෂිකාර්මික ශාස්ත්‍රය තුළට තොරතුරු තාක්ෂණය යොදාගෙන තියෙන අවස්ථා හරි සුළුයි. ඒ කියන්නේ මහා පරිමාණයෙන් තොරතුරු තාක්ෂණය කුෂිකාර්මික ශාස්ත්‍රයකට යොදාගත් අවස්ථා අපිට දකින්න අඩුයිනේ. කියන්නේ තාමත් සම්ප්‍රදානුකූල විදිහට නෙමේ දේවල් වෙන්නේ. ඊටාත්ම කලාතුරකින් තමයි යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් දේවල් සිද්ධ වෙන්නේ. ඒත් පුතේ දැන් යන්ත්‍ර සූත්‍ර භාවිතා වීමත් තොරතුරු තාක්ෂණයේ භාවිතා වීමත් කියන්නේ දෙකක්. දැන් අපි කිව්වොත් ට්‍රැක්ටර් යන්ත්‍ර අත්‍යක්ටර්ස් යොදාගෙන කුඹුරක් සීසානව නම් අපිට කියන්න බෑනේ ඒතර තොරතුරු තාක්ෂණයේ භාවිතා වෙනවා කියලා. ඒතර යන්ත්‍රයක් භාවිතා වෙනවා. නමුත් අපිට පුළුවන් නම් කුෂිකාර්මික ශාස්ත්‍රය තුළ භෝග වගාවන් වලදී මේ වල්පැල විනාශ කිරීමට අදාළව මේ හැම දෙයක්ම පරිගණකගත කරලා අපි ඒ අදාළ ශාකයට යොදන පොහොරවල ඉඳලා දියර ಜಾති කියන්නේ අපි කතා දියර බෙහෙත් වර්ග පොහොර වර්ග ජලය මේ හැම දෙයක්ම අපිට මොනිටර් කරන්න මැෂින්ස් හදන්න පුළුවන් නම් ආලෝකය පාලනය කරන්න හදන්න පුළුවන් නම් ඒ ශාකයට අවශ්‍ය ප්‍රමාණයට වතුර සහ පොහොර ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් ඒක පරිගණකගතව අන්න පුතේ එතනදී අපිට මේ කුෂිකාර්මික ශාස්ත්‍රයට තොරතුරු තාක්ෂණය යොදාගත්තා කියලා කියන්න පුළුවන්. නමුත් අපිට එහෙම නැතුව ඔබ දකිනවා නම් දැන් අර මම කලින් කිව්වා වගේ නිකන් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කුෂිකාර්මික ශාස්ත්‍රයේ තුල නිරත වෙන දේවල් අපිට කියන්න බෑ පරිගණකගත කුෂිකාර්මික ශාස්ත්‍රයක් තමයි එතන තියෙන්නේ කියලා එහෙම කියන්න බෑ. මොකද වෙනත් රටවල් වල ගත්තාම වෙනත් රටවල් සෑම දෙයක්ම උන් කික් කරන උන් සිදු කරන සෑම දෙයක්ම පරිගණකගත කරලා තමයි තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක් අපි කොහොමද අපේ රටකට අපි හදලා දෙන්නේ කියන කොටස මෙවැනි කොටස් වලින් අපිට පුළුවන් කතා කරන්න. බලන්න කුෂිකාර්මික ශාස්ත්‍රය කුෂිකර්මාන්ත ශාස්ත්‍රයේ විවිධ අංශ සඳහා තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනු ලැබේ. එම ශාස්ත්‍රයන් කිහිපයක් පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්. 1. වගා බිමෙහි පසේ තත්ත්ව පරීක්ෂාව. දැන් ඉස්සර කාලේ නම් පුතේ දැන් මේ දේවල් කරේ සම්ප්‍රදානුකූල ආකාරයන් වලටනේ පසේ තත්ත්වය පරීක්ෂා කරේ. ඒතර පස දැන් පරීක්ෂා කිරීමට පෙර ඒක නිර්මාණය කරේ පවා සම්ප්‍රදානුකූල විදියට. නැත්නම් අද අපිට පුළුවන් යන්ත්‍ර සූත්‍ර වගේ මේ කියන්නේ පරිගණක මැෂින්ස් වලින් පරිගණක උපාංග වලින් මේ පසේ තත්ත්වය පරීක්ෂා කරලා බලන්න. මේක අපිට අවශ්‍ය කරන ඒ අදාළ මූලද්‍රව්‍ය තියෙනවද මේ පස තුල නේද? එතකොට මේ ශාකයට අවශ්‍ය කරන දේවල් තියෙනවද? තව මොනවද අලුතෙන් ඇඩ් වෙන්න ඕනි? වැඩිපුර එකතු වෙලා තියෙන්නේ මොනවද? එතකොට මේ මිශ්‍රණය අදාළ අපිට හදාගන්න පුළුවන් මේ පසේ තත්ත්වයේ පරීක්ෂා කිරීම තුළින් පරිගණකයකින්. එතකොට මේකේ ඔන්න පසේ තත්ත්වයේ පරීක්ෂා කිරීම වගා බිමෙහි පසෙහි තෙතමනය සරුනිසරුභාවය පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන යන්ත්‍ර නිපදවා භාවිතා කිරීම දක්නට ලැබේ. එතකොට අපිට වගා බිමේ පසේ තෙතමනය සරුනිසරුභාවය මේ හැම දෙයක්ම පරීක්ෂා කරන්න ඕන තොරතුරු තාක්ෂණය යොදා ගන්න පුළුවන්. දැන් ඔය ගොඩක් වෙලාවට පුතේ දැන් ඔය ඇමරිකාව වගේ රටවල් වල දැන් පසේ තත්ත්වේ නෙමෙයි කියන්නේ මම කියන්නේ පසේ තත්ත්වේ නෙමෙයි. අපි හිතමු දැන් අර ඉරිගු වගාව. අපි කියන බඩේ ඉරිගු. බඩේ ඉරිගු අක්කර ගානක් වැවුවාම හිතන්න ඔය එක ස්ථානයක යම් කිසි බඩේ ඉරිගු එනකොට එතනට මොනවා හරි අපි හිතමු මොකක් හරි අර අපි කියන්නේ දේවල් විනාශ වෙලා දිලීරයක් හරි මොකක් හරි දිලීරයකින් ඒක විනාශ වෙලා දැන් අපි දන්නේ නැතුව තිබුණොත් දැන් අපිට මුළු වගා බිමේම ගහක් ගාන ඇවිදින්න බෑනේ අක්කර ගානක්නේ. එතකොට අපිට පුළුවන් ඩ්‍රෝන යානා වලින් ඒ වගා බිම පරීක්ෂා කරන්න. එතකොට එක තැනක් හරි අපිට දකින්න හම්බ වුණොත් ඒ දිලීර වලින් විනාශ වෙලා අපිට ඒක උඩ ඉඳලා බලන්න පුළුවන් නේ. එතකොට අපිට එතනට ගිහිල්ලා ඒක අයින් කරගන්න පුළුවන් ඒ කොටස. නැත්නම් අනිත් ඒවාට බෝ වෙනවනේ. දැන් එවැනි ක්‍රමවේද නැති වුණොත් මොකද වෙන්නේ? අපි දන්නේම නැහැ. මාසයක් විතර යද්දි මුළු වගා බිමම අක්කර කියන්නේ සියලුම අක්කරයන් විනාශ වෙලා.
ඒ කියන්නේ එකපාරට මැද සිදුවෙච්ච සිදුවීම නිසා. ඒ නිසා තමයි ඔය වගේ රටවල් මේ මෙවැනි ක්‍රම භාවිතා කරනවා. ඩ්‍රෝන් යානා වලින් තමයි වගාව පරීක්ෂා කරලා බලන්නේ. දැන් බෙහෙත් එහෙම ගහන්න ඕන වුණාම හෙලිකොප්ටර්ස් වලින් පොඩි ඩ්‍රෝන වලින් තමයි බෙහෙත් ගහන්නේ. ලේසියිනේ. මොකද අක්කර ගානකටම බෙහෙත් ටික ගහගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තාක්ෂණයේ දියුණුවයි කියන්නේ ඒකනේ. දෙක ස්වයංක්‍රීයව ගොවිපොළෙහි ඇති වල් පැලෑටි නැත්නම් වල් පැල ඉවත් කරන යන්ත්‍ර. දැන් ඔය සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවනේ ඔය ස්ට්‍රෝබරි ගස්, මිදි ගස්, ඔය පොඩි විශාල වටිනාකමක් සහිත භෝග පැලෑටි. දැන් මේවා තුල වල් පැලෑටි එනකොට පුතේ දැන් ඔය වීඩියෝස් තියෙනවා ඔබට නරඹන්න පුළුවන් අන්තර්ජාලය තුල. ලේසර් මැෂින්ස් තියෙනවා මේ එක තීරුවකට එක මෙහෙම පටිය ගානේ ඇදලා. එතකොට වල් පැලෑටි ලොකු වෙලා හොම උඩට නැගගෙන එනකොට ලේසර් මැෂින් එකකින් ඒක පුච්චනවා. එන්න බෑ. ඉතින් මාසයක් ගියත් අර අනිකුත් ඒ ප්‍රධාන භෝගයන් වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර වල් පැලෑටිය එනකොටම ලේසර් මැෂින් එකකින් පුච්චනවා. දැන් එයා අර ගස් වලට හානි කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ හැමදේම පරිගණක ආධාරයෙන්නේ මේක ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එයාලට අඳුර ගන්න පුළුවන් වල් පැලෑටි මොනවද කියලා. දැන් පුතේ අපි ගත්තොත් එහෙම අපි නේද අපි දවස ගානේ එලි කරන්න එපා. අද සතිය එලි කළාම සතියකින් ආයෙ වෙවිලා. ආයෙ සතියකින් ගිහින් ආයෙ එලි කරලා එනවා. මේක එහෙම නැහැ. මැෂින් එකකින් ඒක නවත්තනවා. මැෂින් එක යොදාගෙන වල් පැලෑටි ඉවත් කිරීමේ කාරණාව සිද්ධ කරනවා. රොබෝ තාක්ෂණයෙන් පැල සිටවීම. පැල සිටවන්නෙත් එහෙම. දැන් පුතේ හිතලා බලන්නකෝ අක්කර 100ක විතර පැල හිටවන්න උනොත් මිනිස්සුන්ට කොච්චර කල්යයිද නේද? මුලින් පටන් අරගෙන යනකොට අන්තිමට හිටවද්දී මුල හිටවපු අය ගෙඩිත් ඇවිල්ලා තියෙන්නේ. අපි තාම පැල හිටවනවා. හැබැයි මැෂින් එකකට මේක දුන්නොත් ඒ මැෂින් එක ඉතාම වේගයෙන් හිටවගෙන යනවා. හරියම තැන් වලින් ඒ අදාළ දුර දැන් පැලයක් හිටවන දුර ප්‍රමාණයක් තියෙනවනේ. මේ හැම දෙයක්ම හරියට ගලපගෙන උන් මේක සිද්ධ කරනවා. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට රොබෝ තාක්ෂණයෙන් පැල සිටවන්න. ස්වයංක්‍රීය ජල සැපයුම් යන්ත්‍ර. දැන් වතුර ගහන එකත් අක්කර ගහනකට අපිට කරන්න බෑනේ පුතේ. දැන් ඒක තමයි වහින වෙලාවටත් වතුර වැටෙන්න බෑනේ. වහිනවා නම් වතුර දාන්න බෑ. පායනවා නම් තමයි වතුර ඕනේ. ඒක ගහකටත් වතුර ඕනේ වෙලාවක් තියෙනවා. අපි වතුර සාමාන්‍යයෙන් ගෙදර මල් පැලයකට උනක් දාන්නේ උදේ හවසයිනේ. දවල්ට වතුර දාන්නේ නැහැ. ඒතර මේ ජල සැපයුම් යන්ත්‍ර වලට පුළුවන් වතුර අවශ්‍ය වෙලාවටම අවශ්‍ය තැනට වතුර ටික ලබා දෙන්න. පැහැදිලිද? ඊටාත්ම ඉහළ තාක්ෂණයක්. වහින වෙලාවට වතුර එන්නේ නැහැ. වැස්සහමත් වතුර යනවා. මේක එහෙම නෙවෙයි. සෙන්සර්ස් වලින් සම්පූර්ණ විස්තර ටික අරගෙන ඕනි වෙලාවට ඕනි ප්‍රමාණයට වතුර ටික දෙනවා. අපි යන්න ඕනේ නැහැ. අපි වගාබිම් පරීක්ෂා කරන්න යන්න ඕනේ නැහැ. වතුර ටික ඔටෝමැටික් එයා හැම ගහකටම බැලන්ස් වෙන්න හදලා දෙනවා. වල් පැලෑටි ටික ඉවත් කරනවා. නේද? එන හිතලා බලන්න. අන්තිම එක. අස්වනු නෙලීමේ යන්ත්‍ර. දැන් මම කලින් කිව්වා වගේ දැන් ඇපල් කඩන්න පවා පුතේ මැෂින්ස් තියෙනවා. මිදි කඩන්න, ස්ට්‍රෝබෙරි කඩන්න මැෂින්ස් තියෙනවා. ගෝයන් කපන්න මැෂින්ස් තියෙනවා. බඩේරි ගෝල්ඩ් මැෂින්ස් තියෙනවා. කැරට් ගලවන්න. මේ මැෂින් එක මෙහෙම නීර දිගේ යනකොට කැරට් ගස් ටික ඔක්කොම ඇදිලා ඇවිල්ලා කොළ ටික විසි වෙලා කැරට් අද ටික විතරක් ඉතුරු වෙලා ඒවා බෑග් වලට පැකිනුත් වෙලා එනවා. අස්වනු නෙලන යන්ත්‍ර. ඔබ හිතලා බලන්න මේ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, නිව්සීලන්ත වගේ මේ රටවල් ගත්තොත් මේවා ඕනෑ තරම් මේ වීඩියෝස් තියෙනවා. ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි. ඔබ YouTube එකේ සර්ච් කරලා බලන්න. ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි කිව්වට පස්සේ අන්න පුතේ දැන් අපි මේව එහෙම දැක්කට පස්සේ ගන්න ඕනේ අදහස මොකද්ද? නියමයි ලෝකෙ මෙහෙම තාක්ෂණයක් තියෙනවා සතුටුයි. එහෙමද? නෑ. අපි බලන්න ඕනේ අපි කොහොමද මේක අපේ දේවල් වලට ඉම්ප්ලිමන්ට් කරගන්නේ. අපිට අක්කර ගාණක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන භූමිය තුල අපිට පුළුවන් මේ පොඩි යන්ත්‍ර නිර්මාණය කරන්න. චූටි යන්ත්‍ර වලින් අපිට මේ ගහට රැකවරණය ලබා දෙන්න. ඒ ගහේ අස්වැනු ඵලදාව වැඩි කරන්න. ඒක අපිට ඊට පස්සේ අරන් යන්න පුළුවන් විශාල ප්‍රමාණයේ මහා පරිමාණ වගාබිම් වලට. ඒත් අපිට මේක පටන් ගන්නෙ කොතනින්ද අපි? දැන් පුතාලා දන්නවා ICT එක ET කරන දරුවෝ ඉන්නවා, BST කරන දරුවෝ ඉන්නවා, ඇග්‍රි කරන දරුවෝ ඉන්නවා. අනේ දරුවන්ට මේක ඉතාල වැදගත්. කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණය යොදාගන්නේ කොහොමද? දැන් පුතාලා BST කරන දරුවන්ට එහෙම Arduino තියෙනවා. මොකද Arduino වලින් තමයි මේවා අපි හදන්නේ. මේ සෙන්සර්ස් අපි හදන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තුල ඇති තොරතුරු තාක්ෂණයේ බලපෑම් තේරුම් ගන්න. දියුණුව තේරුම් ගන්න. ඉතින් අපි බලමු මේ සම්බන්ධව රූප කිහිපයක්. දැන් මේ දෙන්නපති මම අර කලින් කිව්වා වගේ දැන් මේ බඩිරුගු වගාවක් කරන භූමියක් බාන්න විශාල අක්කර ප්‍රමාණයක්. එතකොට මේ තියෙන ඩ්‍රෝන යානා මගින් බෙහෙත් විසිනවා. එතකොට මේ ඉන්නේ අයිතිකරු. නේද? බාන්නක ලස්සනට ස්මාර්ට් විදියට ඇදුම ඇදගෙන හෙල්මට් එක දාගෙන
ලැප්ටොප් එකක් අතේ තියාගෙන ඔහුගේ වගාවට අදාළ ඒ බෙහෙත් යොදන ආකාරය. දැන් ඔබ හිතලා බලන්න ලංකාව වගේ රටක මෙහෙම වුණා නම් කොහොම තියෙයිද? නේද? ලැප්ටොප් එකක වැඩ කරන්න දන්නව නම් අපේ ගොවි මහත්තයරු. නමුත් ඒක තමයි ඒ ඔවුන් ලැබපු දියුණුව. ඔවුන් ඒ හිටපු තැනම ඔවුන් හිටියේ නැහැ. නේද? මේ ගස් අස්සේ රිංගගෙන නේද? තුවාල වෙලා අතපය ඇගිලි කපාගෙන නේද? අපි නිකන් වැරහැලි වෙච්ච ඇදුමක් ඇදගෙන විට කාගෙන ඔය ක්‍රමවේදයනේ තියෙන්නේ. හැබැයි එතනින් බැහැරට ගිහිල්ලා තොරතුරු හා sannivedana තාක්ෂණය දියුණු වෙනකොට මිනිසුන්ටත් වෙනස් වෙන්න තිබුණානේ. බලන්නකො පිළිවෙලට ඇදුමක් ඇදගෙන හරි පිළිවෙලයි. වාහනින් ඇවිල්ලා ලැප් එක ගෙනල්ලා ඩ්‍රෝන යානා ටික අරගෙන බෙහෙත් තිහිනවා. එතකොට මෙතෙන්ට එන්න ඇයි අපේ අය කැමති නැත්තේ? නමුත් මෙතෙන්ට ඔයාලට එන්න පුළුවන්. මොකද සම්ප්‍රදානුකූලව ජීවත් වෙච්ච මිනිස්සු අතීතයේ ඉඳලා ආපු අය ගොඩක් වෙලාවට තාක්ෂණයට නැඹුරු වෙන්න කැමති නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් මෙතුවක්කල් පාවිච්චි කරපු ක්‍රමවේද. ඒ දරුවනේ ඔයාලට පුළුවන් මේ ක්‍රමවේදات එක්ක අපේ රටේ කෘෂිකාර්මික ශාස්ත්‍රය ඉස්සරහට අරගෙන යන්න. ඒක විනාශ වෙන්න දෙන්නේ නැතුව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒකයි මේ ඔබට මෙවැනි පාඩම් මාලාවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ කොහොමද මේ කියන දේවල් අපේ රටේ අනාගතයට යොදවන්නේ. හරි. ඉතින් ඔන්න උදාහරණයක් ඔබට පේනවා. මේ වෙනකොටත් ලෝකේ භාවිතා කරන තාක්ෂණික ක්‍රමයක්. දැන් මේ තියෙන්නේ මම කලින් කිව්වා වගේ දරුවනේ දැන් මෙවැනි යන්ත්‍ර පස බුරුල් කරන්න මෙවැනි යන්ත්‍ර යොදා ගන්නවා. එක්ක මේ යන්ත්‍රය අපිට ගන්න පුළුවන් මේ අස්වැනු නෙලන්න මෙතන කැරට් ගහක්. දැන් මේ කැරට් ගහ මේකෙන් ඇදිලා ඇවිල්ලා කැරට් එක යනවා. ඒතර ඒ වගේ කියන්නේ මේ එකම මැෂින් එක ගොඩක් දේවල් වලට යොදා ගන්නවා. අපි පස බුරුල් කරන්න යොදා ගන්නවා, අස්වැනු නෙලන්න යොදා ගන්නවා, පැලසිට වීමේ කාරණා වලට යොදා ගන්නවා. ඒතර මේ විශාල යන්ත්‍ර මේ සම්බන්ධ වෙන අවස්ථාවක් මේ තියෙන මේ රූප සටහනේ. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ වගේ ලොකු මැෂින් එකක්. ඒතර මේ ලොකු විශාල ඉඩමක් බඩිරුගු වගාවක් සහිත ඉඩමක්. ඒතර මෙතනත් පස අපිට මේ තියෙන මේ සම්පූර්ණ මේ මුළු ඉඩමම සුද්ධ කරන්න. ඒ කියන්නේ පොහොර බවට පත් කරන්න. ඒතර මේකෙන්ම තමයි අස්වැනු නෙලන්නේ හැම දෙයක්ම මේ එකම මැෂින් එකෙන් ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් මම මෙතන උත්සාහ කරේ ඔබට මේ යන්ත්‍රය පෙන්නන්න. බලන්න කොච්චර විශාල යන්ත්‍රයක්ද මේ ඔක්කොම පරිගණකගත කරලා හදපු යන්ත්‍ර. ඉතින් මෙවැනි ආකාරයට තමයි මෙවැනි යන්ත්‍ර සූත්‍ර සහ මේවලම් භාවිතයෙන් කෘෂිකාර්මික ශාස්ත්‍රයට දියුණුව කරලා ලබලා තියෙනවා. අපි ගත්තොත් ඇමරිකාව වගේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට නිරත වෙන සේවක ප්‍රමාණය අපි කියනවා මිනිසුන් විශාල ප්‍රමාණයක් අද අඩු වෙලා තියෙනවා තාක්ෂණය දියුණු වෙච්ච නිසා. මොකද අපිට මිනිස්සු 100කින් කරන්න ඕනි වැඩේ අද අපිට මිනිස්සු 20කින් කරන්න පුළුවන්. අර 80ම කරපු ටික අද යන්ත්‍ර සූත්‍ර විසින් කරනවා. නේද? දැන් අපි ඉස්සර පුතේ ගොයන් කපනවා කියලා දවස් කීයක් කුඹුරේ ගොයන් කපනවද? හැබැයි මේ වගේ මැෂින් එකක් අපි කුඹුරට දාගත්තොත් පැයක් යද්දි කුඹුරේ ගොයන් ඔක්කොම කපලා වී ටික ඔක්කොම වෙනම අපිට එකතු කරගන්න පුළුවන්. ඉස්සර එහෙම නෙවෙයිනේ අපි මේ දේවල් කරගත්තේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඒ නිසා දැන් දියුණු වෙනකොට දියුණු වෙන දේවල් අපි බාර ගන්නවද නැත්නම් අපි පරණම දේවල් වල ඉන්නවද? ඉතින් මේක හිතන්න ඕනි කාරණාව. ඉතින් හරි. මෙතනින් අපි යමු ඉස්සරහට. මේ තියෙන්නේ දැන් ඔය ඇග්‍රිකල්චර් කියන කාරණාවේදී අපි කොහොමද ඒක ස්මාර්ට් කරගන්නේ? ස්මාර්ට් ඇග්‍රිකල්චර්. ජංගම දුරකථනයේ පරිගණකය සම්බන්ධ කරගනිමින් අපි ඇග්‍රිකල්චර් ස්මාර්ට් කරන්නේ කොහොමද කියන කන්සෙප්ට් එක තමයි මේ තියෙන්නේ. දැන් පුතේ මෙතනදී බලන්නකෝ දැන් අර මම කලින් කිව්වා වගේ ඩ්‍රෝන යානා වලින් බෙහෙත් ගිහින්න පුළුවන්. එතකොට ඵලදායීතාවයේ වර්ධනය බලන්න පුළුවන්. නේද? උෂ්ණත්වය, ජල අවශ්‍ය ප්‍රමාණය, පසේ තත්වය. එතකොට මේ විස බීජ අපිට කියන නැත්නම් දිලීර වගේ දේවල් අධ්‍යයනය කිරීම. මේ හැම දෙයක්ම අපිට ඕනම් පුළුවන් පුතේ ගෙදර ඉඳලා මොබයිල් ෆෝන් එකකින් බලා ගන්න. තමන්ගේ අදාළ කෘෂිකාර්මික ශාස්ත්‍රය ඒ භෝග වගාව පිළිබඳ නේද? මේ වගේ බැක්ටීරියා දිලීර ආසාදනය වෙලාද පසේ තත්ත්වය මොන වගේ දුෂ්ණත්වය ඒ දේවල් කොහොමද බෙහෙත් තිහින දේවල් කොහොමද වර්ධනය මොන වගේද මේ හැම දෙයක්ම ජංගම දුරකථනය හරහා බලන්න පුළුවන් හැකියාව අද ලැබිලා තියෙනවා. කුඹුරට යන්න ඕනේ නැහැ ඔබ. ගොවිපලට යන්න අවශ්‍යතාවයක් නැහැ ඔබ. ඔබට ගෙදර ඉඳලා බලන්න පුළුවන් අස්වැන්නේ තත්ත්වයන්. ඒකම අපි ඒකට කියන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්. ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන ටෙක්නොලොජි එක. ඉතින් මෙවැනි දේවල් මේ පොඩි තැනකින් පටන් ගමු දරුවනේ. දැන් ඔබට පුළුවන් ඇප් එකක් නිර්මාණය කරන්න. ඒ ඇප් එක නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම ඔබට ලබා ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුල ඔබට මෙවැනි දේවල් ප්‍රගුණ කරන්න පුළුවන්. අතර ඔබ සෞඛ්‍ය ශාස්ත්‍රයට කැමති නම් ඔබට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන්. සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් නැතුව ඔබට කෘෂිකාර්මික ශාස්ත්‍රයෙන් යන්න අවශ්‍ය නම් එතනින් යන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් යන්න පුළුවන්. මේ ඕනෑම ශාස්ත්‍රයකින් ඔබ ඉදිරියට යනකොට ඒ ශාස්ත්‍රයේ දියුණු වීමට මේ තොරතුරු තාක්ෂණික මේවලම් භාවිත කරනවා. හරිද? හරි. එහෙනම් අපි යමු ව්‍යාපාර සහ මූල්‍ය. දැන් ඔන්න ශාස්ත්‍රයන් තුනක් ඉවරයි. අධ්‍යාපන ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය, කෘෂිකාර්මික ශාස්ත්‍රය. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාර සහ
මූල්‍ය ෆයිනෑන්ෂල් මේ ශේස්ත්‍රයන් වලට මොන වගේ බලපෑමක් සිද්ධ කරලා තියෙනවද තොරතුරු තාක්ෂණය හා sannivedana තාක්ෂණය ගණදනුකරුවන්ගේ ලෙජර් ගිණුම් ස්වංක්‍රීයකරණය කර ගැනීමට පරිගණක තාක්ෂණය සෑම බැංකුවක් විසින්ම යොදා ගනු ලැබේ. දැන් අපේ ගොඩාක් බැංකු account ස්වංක්‍රීය වෙලානේ තියෙන්නේ. අද සෑම බැංකුවක්ම අපේ ලෙජර් ගිණුම් ස්වංක්‍රීයකරණය කරලා තියෙන්නේ. ඒක ඉතාමත්ම විශාල වාසියක්. දැන් ඉස්සර පුතේ අපි එක නගරයකින් සල්ලි දැම්මහම අපිට වෙන නගරයකින් සල්ලි ගන්න බෑ. ඒ අදාළ බ්‍රාන්ච් එකෙන් පමණයි සල්ලි ගන්න පුළුවන් වුණේ ඉස්සර කාලේ. අද ලෝකේ කොහේ ගියත් අපේ account එකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. අපේ account එකේ තියෙන සල්ලි අද online හරහා අපිට ඕනි කෙනෙක්ට යවන්න පුළුවන්. අනබානේ වාසිය. ඒකයි කියන්නේ සෑම බැංකුවක් විසින්ම අද මේක පාවිච්චි කරනවා. විශේෂයෙන් චෙක්පත් නිෂ්කාශනය කිරීමේ කාර්යය අද ඉතාමත් කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ දියුණුව නිසායි. එමෙන්ම ගම්දුකරුවන්ට පැය 24 පුරාම බැංකු ගනුදෙනු කිරීමට හැකියාව ලැබී ඇත. දැන් පුතේ චෙක්පත් නිෂ්කාශනය වෙනවා කියන්නේ අපි චෙක් එකක් දුන්නාම අපේ බැංක් එකට අදාළ නම් අවුලක් නැහැ. වෙනත් බැංක් එකක චෙක් පතක් අපේ බැංක් එකට දැම්මහම ඒක එදාම සල්ලි වෙන්නේ නැහැ. ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තිබ්බා. සමහර දවස් 2-3 යනවා ඒ සල්ලි අපේ account එකට එන්න. නැත්නම් අද තාක්ෂණයේ දියුණුව නිසා ඔබ දන්නවා අපිට කලින් මේ මැසේජ් මම කියලා දුන්නේ. magnetic ink character recognition MICR යන්ත්‍ර. එතන මේ යන්ත්‍ර වලින් අද චෙක් පත හඳුනාගෙන පරිගණකගත කරලා ඊටාම වේගෙන් අන්තර්ජාලය ඔස්සේ මේක මහ බැංකුවට ගමන් කළා. අද අපේ account එකට සල්ලි වැටෙනවා. පැය කිහිපයක් තුල. එතන මේ පරිගණක තාක්ෂණය නිසා නෙමෙයි හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. අද ගනුදෙනුකරුවන්ට පැය 24 පුරාම බැංකු ගනුදෙනු කරන්න පුළුවන්. පැය 24 ඕනිම වෙලාවක මුදල් යවන්න, මුදල් දාන්න, මුදල් ගන්න මේ ඕනිම දෙයක් අද ගෙදර ඉඳලා අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ඉතා විශාල වාසියක් නේද අපිට? හරිද? බැංකු ගනුදෙනු කටයුතු පැය 24 පුරා සිදු කරන්න පුළුවන්කම ලැබීම. ඒ වගේම තම නිවසේ හෝ වැඩ කරන ස්ථානයේ සිට බැංකු ගිණුමේ ශේෂය බලා ගැනීම වැනි කාර්යයන්. ඔව් අපිට දැන් පැය 24 පුරාම බැංකු කටයුතු කරන්න පුළුවන් නම් ජංගම දුරකථනයේ හරහා පුතේ අපිට ඕනෙම තැනක ඉඳලා බැංකු ගිණුමේ ශ්‍රේෂ්ඨය හැමදේම බලන්න පුළුවන් නේ. අර කලින් කිව්ව කතාවටම අපි මේක එකතු කරගමු. ඒතර තම නිවසේ හෝ වැඩ කරන ස්ථානයේ සිට බැංකු ගිණුමේ ශේෂය බලා ගැනීම වැනි කාර්යයන් පවා ඉටු කර ගැනීමේ හැකියාව පවතී. බැංකු ගනුදෙනු කෙරෙහි විශ්වාසයක් ඇතිවීම කෙරෙහිද තාක්ෂණයේ දියුණුව බලපෑ ඇත. දැන් අද අපි මේවා විශ්වාස කරනවා නේ. ඉස්සර නම් හරි බයයි අපි කම්පියුටරෙන් මේ ඔන්ලයින් බැංකින් කියන දේවල් වලට. අනේ මේ පාස්වර්ඩ් එහෙම කවුරු හරි දැනගනීද දන්නේ නෑ නේද කියලා. දැන් ඒව සාමාන්‍යයි. අද ඒ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ අපිට සම්පූර්ණයෙන්ම. නේද? අද අපිට මේ ඔන්ලයින් බැංකින් කිව්වහම එහෙම බයක් නෑ. අද අපි ෆෝන් එකෙන් හැමදේම කරන්නේ. අපි අද ඔන්ලයින් ගෙදෙට්ට බඩු ගෙන්න ගන්නවා. ඒ සඳහා අපි අපේ බැංකු ගිණුමේ කාඩ් පතෙන් මුදල් ගෙවීම කරනවා. නේද? හදිසිය අපිට කවුරු හරි සල්ලි ගෙවන්න ඕන නම් අපි මොබයිල් ෆෝන් එකෙන් ගෙවනවා. අද ආහාර ඇණවුම් පවා අපි මොබයිල් ෆෝන් එක හරහාද මොබයිල් ෆෝන් එක හෝ පරිගණකයේ හරහා පුතේ බැංකු කටයුතු සම්බන්ධ කරලා සිදු කරන්නේ. බැංකුවට අද යන්නෙම නැති තරම් නේද? ගොඩක් වෙලාවට අපි බැංකුවට ගිහින් තියෙන account එකක් open කරගන්න විතරයි. එහෙම නැත්නම් අපි අද බැංකුවට යන්නෙම නෑ. සියලුම කාරණාද අන්තර්ජාලය හරහා අපි කරන්නේ. ඉතින් මේක ඒ ව්‍යාපාර හා මූල්‍ය ශේෂ්ත්‍ර ලැබපු දියුණුවක් නේ. ඔව් මේ දියුණුව ලැබපු නිසානේ මේ වගේ ලොකු තාක්ෂණික ක්‍රමවේදයක් මේ අපේ රටේ මිනිස්සු පවාද භුක්ති විඳින්නේ. දැන් මේක මේ ගොඩාක් වෙලාවට මෙහෙම කියන්න ඕනි. දැන් මේ අර අපි දන්නවනේ පුතේ දැන් 2019 ඉඳලා 2021 20 වගේ ඉඳලා 2020 වගේ ඉඳලා අපි දන්නවනේ කොරෝනා වසංගතය හමුවේ අපි ලංකාව වගේ රටවල් සම්පූර්ණයෙන්ම වෙනස් වුණානේ. අධ්‍යාපනික ශාස්ත්‍රයේ, කෘෂිකාර්මික ශාස්ත්‍රයේ, සෞඛ්‍ය ශාස්ත්‍රයේ, ව්‍යාපාර හා මූල්‍ය ශාස්ත්‍රයේ නේද? ඒ කියන්නේ ජංගම දුරකථනයක්වත් පාවිච්චි කරපු නැති පිරිස දුරකථනේ පාවිච්චි කරා. අධ්‍යාපනික ශාස්ත්‍රයන් වලට මේ දේවල් යොදාගත්තා. ඒතර අපිට ඔන්ලයින් මුදල් ගෙවීම කරන්න සිද්ධ වුණා. එතකොට එතනදී ගොඩාක් අයට බැංකු account හදා ගන්න වුණා app එක. එතකොට උන්ට මේවා ඉගෙන ගන්න වුණා. මේවෙන් බැහැරව හිටපු අනේ ඕන්නේ නැහැ කියලා හිටපු හැම පිරිසකටම මේවා භාවිතා කරන්න සිද්ධ වුණානේ. ඔයාලට තේරුණාද පුතේ? ඒ කියන්නේ මේවා වාසියක් තියෙන නිසා නේව එහෙම පාවිච්චි කරේ. මේ තුල වාසියක් තියෙනවා. මේක ඊටාත්ම වටිනවා. මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතුයි. මේ නිසා තමයි ඔවුන් මේවා භාවිතා කරේ. එහෙනම් ඔන්න ව්‍යාපාර සහ මූල්‍ය කියන මේ කොටස පැහැදිලි. ඊ බැංකු සේවා පහසුකම් හඳුන්වා දීමත් සමග
ඉතා පහසුවෙන් ගණදනු කිරීමේ හැකියාව ව්‍යාපාරිකයන්ට මෙන්ම පුද්ගලයන්ටද ලැබී ඇත. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ATM මැෂින් භාවිතය නිසා පැය 24ම මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබීම. පුතේ ATM මැෂින් නිසා අපිට පැය 24ම සල්ලි ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අන්තර්ජාලය ඔස්සේ වෙනත් රටක ව්‍යාපාර ආයතනයකට වුවද මුදල් ගෙවීමේ හැකියාව ලැබීම. ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමේ හැකියාව බැංකු ශාස්ත්‍රය තුළ තොරතුරු ආසන්නිවේදන තාක්ෂණය නිසා ඇති වූ විශේෂ වෙනස්කම් ලෙස දැක්විය හැක. ඉතින් අද බැංකු තාක්ෂණ නිසා මේ වගේ මුළු ලෝකෙම අද අපිට සම්පූර්ණයෙන්ම එකිනෙක සම්බන්ධ කරගෙන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. අද අපේ account එකෙන් අපිට වීසා කාඩ් එකක් තියෙනවා නම් ලෝකයේ ඕනෙම රටකට ගිහිල්ලා ගණදෙනු කරන්න පුළුවන්. පැය 24 පුරාම අපිට අද මුදල් සමග ගණදෙනු කරන්න පුළුවන්. නේද පුතේ? ඒ කියන්නේ ඉස්සර වගේ නෙමෙයි අද ඒක හිතා ගන්නවත් බැරි තැනක. සල්ලි විතරයි අද අවශ්‍ය. සල්ලි තියෙනවා නම් අපිට ඕනෙම දෙයක් අද මොබයිල් ෆෝන් එක හරහා සිද්ධ කර ගැනීමේ හැකියාව මේ නිසා අද අපිට ලැබිලා තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි අද හිතා ගන්නවත් බෑ. ඉංජිනේරු විද්‍යාව බලන්න මදර් බෝඩ් එකක් නිර්මාණය කරනවා ඒ පින්තූරේ. මෙම ශාස්ත්‍රයේදී විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමට අදාළ නිර්මාණ සැලසුම් සකස් කිරීම ආදී කාර්යයන් සඳහා තොරතුරු තාක්ෂණය බහුලව භාවිතා කරනු ලැබේ. මේ ශාස්ත්‍රයේදී යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරනවා, සැලසුම් කරනවා. ඒ වගේ කාර්යයන් තමයි පුතේ ඉංජිනේරු විද්‍යාවේදී කරන්නේ. අන්න ඔබ පුතේ දැන් ඉංජිනේරින් ටෙක්නොලොජි හදාරන දරුවෙක් නම් පුතේ යන්න ඔයාලට තියෙන අවස්ථාව තමයි මේ. ඉංජිනේරු ටෙක්නොලොජි කරන දරුවෝ තමයි මේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන්නේ, ඒවා හදන්නේ, ඒවට අදාළ කන්සෙප්ට් නිර්මාණය කරන්නේ. මොකද තොරතුරු තාක්ෂණය භාවිතා කරගෙන තමයි මේ දේවල් කරන්නේ. තොරතුරු තාක්ෂණය නැතුව පුතේ තොරතුරු තාක්ෂණික උපාංග නිර්මාණය කරන්න බැහැනේ. ඒ නිසා තොරතුරු තාක්ෂණය අනිවාර්යයි. තොරතුරු තාක්ෂණය නිසා තමයි මේ කියන මේ දේවල් හැදෙන්නේ. බලන්න ප්‍රොසෙසර්ස්, මදර් බෝඩ්. එතකොට දැන් මේවා දියුණු වෙන්නත් තොරතුරු තාක්ෂණය ඕනේ. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය හැදෙන්නෙත් මෙතනින්. ඒතර තොරතුරු තාක්ෂණය නිසාමයි මෙතනින් උපාංග හැදෙන්නේ. මේ දෙකම චක්‍රයක් වගේ යනවා. දැන් පුතේ මේ විදිහට ඔබට ආසයි නම් මේ කොටස ප්‍රගුණ කරන්න පුළුවන්. මොකද මේකත් අලුත් කොටසක්. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම මේක වෙනම ශාස්ත්‍රයක්. අධ්‍යාපන ශාස්ත්‍රය තව ශාස්ත්‍රයක්. කෘෂිකාර්මික ශාස්ත්‍රය තව ශාස්ත්‍රයක්. මේක තව ශාස්ත්‍රයක්. DT කරන දරුවන්ට මේ ශාස්ත්‍රය. කෘෂිකාර්මික ශාස්ත්‍රය BST කරන දරුවන්ට. අපිට එහෙම ගන්න පුළුවන් නේ. නේද? ඒතර බයෝ කරන දරුවන්ට සෞඛ්‍ය ශාස්ත්‍රය ගන්න පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රය හැමෝටම පොදුයි. ඉතින් ඒ වගේ මේ ශාස්ත්‍රයන් වලදී අපිට තොරතුරු තාක්ෂණය සෑහෙන්න උදව් වෙලා තියෙනවා. බලන්න දැන් මේ රූප සටහන පුතේ. දැන් මේ තියෙන අභ්‍යවකාශ යානාවක්. නැත්නම් අපි කියන මේකට සැටලයිට් එකක්. නේද? මේ අභ්‍යවකාශයේ තුලට ගමන් කිරීමන නිර්මාණය කරන යානාවක්. එතකොට බලන්නකෝ මේ යානාව මෙවැනි යානාවක් නිර්මාණය කිරීම හැමෝටම කරන්න පුළුවන්ද? දැන් මේක සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව තමයි ගමන් කරන්නේ. නේද? මොහු ස්වයංක්‍රීයව දත්ත අරගෙන ඒ දත්ත පෘථිවියට එවනවා. එතකොට මේක වෙනත් ග්‍රහලෝකයකට තමයි අපි යවන්නේ. හිතන්නකො මේක තුල තියෙන තාක්ෂණය පුතේ. අපිට හිතන්නවත් බැරි තාක්ෂණයක් නෙමේ යන්ත්‍රය තුල තියෙන්නේ. මේක අභ්‍යවකාශ යානාවක් වුණාට. දැන් මේ වගේ දෙයක් ලෝකේ හැමෝටම හදන්න බෑ. අන්න ඔබත් කැමති නම් මේ වගේ දේවල් වලට පෙළඹෙන්න ඔබට පුළුවන් ඉංජිනේරු විද්‍යාව මේ කොටස ඉගෙන ගන්න. මේක ප්‍රගුණ කරන්න. මොකද මේ වගේ දේවල් වලට ඔබට යාන්ත්‍රික විද්‍යාව අවශ්‍යයි, ඉලෙක්ට්‍රොනික විද්‍යාව අවශ්‍යයි, පරිගණක විද්‍යාව අවශ්‍යයි. ගොඩක් දේවල්. ඒක හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඉතින් මෙවැනි දේවල් නිසා මේ කියන තාක්ෂණික ක්‍රමවේද දියුණු වෙච්ච නිසා තමයි අද අපි අභ්‍යවකාශයේ පව ආක්‍රමණය කරලා තියෙන්නේ. අද අගහරු වලට අපේ යානා යවලා තියෙනවා, සූර්යයට අපේ යානා යවලා තියෙනවා, චන්ද්‍රයට අපි අපේ යානා යවලා තියෙනවා. නේද? සෞරග්‍රහ මණ්ඩලයේ අභිබවාද අපි අපේ යානා යවලා තියෙනවා. ඉතින් ඔවුන් හැම දිනම තනියම ඔවුන් ක්‍රියාත්මක වෙලා වැඩ ටික කරගෙන ඉස්සරහට යනවා. ඉතින් උදාහරණයක් තමයි මේ වෙන්නේ. අලෙවිකරණය සහ මිලදී ගැනීම. අලෙවිකරණය මිලදී ගැනීම. ඒ කියන්නේ අලෙවිය සහ මිලදී ගැනීම. දැන් මේකත් පුතේ අලුත් ශාස්ත්‍රයක් නේ. අපි භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමට, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට විවිධ ක්‍රමවේද අපි භාවිතා කරනවා. අපි ඉස්සර නම් වෙළඳපොළට ගිහිල්ලා පොළට ගිහිල්ලා බඩු අරගෙන ආවේ. අපි අපේ බඩු වික්කේ පොලේ. නේ අපිට මොන හරි දෙයක් විකුණන්න ඕන නම් අපි ඒ සඳහා වෙනම තරව් කරුවෝ යොදව ගත්තා. නමුත් තාක්ෂණයේ දියුණුවයි මේ සඳහා අපිට ජංගම දුරකථන යෙදවුම ඕනෑ තරම් තියෙනවා. අන්තර්ජාලය තුළ වෙබ් අඩවි ඕනෑ තරම් තියෙනවා. භාණ්ඩ මිලදී ගැනීමට, ඒ වගේම භාණ්ඩ විකිණීමට. නේද? හිතා ගන්න බැරි ආකාරයට. එහෙනම් අපි බලමු.
භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අන්තර්ජාලයේ වැනි මාධ්‍යයන් හරහා සිදු කිරීම අද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අද පුතේ මේ අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලදී ගත්ත කෙනෙක් නැති තරම්. හැමෝම මිලදී අරගෙන තියෙනවා. ප්‍රධාන වෙබ් අඩවි වලින්. හරිද? ගොඩාක් නිවස්වලට අද ඒ භාණ්ඩ ලැබී තියෙනවා. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අන්තර්ජාලයේ වැනි මාධ්‍යයන් හරහා සිදු කිරීම අද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අතීතයේදී කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයා වෙළඳපොළ වෙත යා යුතු විය. වෙළඳපොළට ගිහිල්ලාම ඉස්සර අපි භාණ්ඩ මිලදී ගත්තේ. දැන් දුර පැත්තක පුද්ගලයෙකුට නම් කොළඹට එන්න වෙනවා සමහර පරිගණක උපාංග අරගෙන යන්න. මම අර කලින් කිව්වා වගේ පුතේ අද ලෝකේ වෙනස් වෙච්ච වෙනස් වීම නිසා අද හැම දෙයක්ම අපි ගෙදරට ගෙන්න ගන්න තත්ත්වයට පෙළඹිලා තියෙනවා. අපේ ආරක්ෂාව නිසා. අද කුරිය සමාගම් මේ විදිහට ලංකාව පුරා ලෝකෙ පුරා අද භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු කරනවා. ඒ නිසා අද අපිට අන්තර්ජාලය හරහා ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීම හැකියාව තියෙන නිසා වෙළඳපොළට ගමන් කිරීමක් අද අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. පාරිභෝගිකයාට මෙන්ම ව්‍යාපාරිකයාටද මේකෙන් විශාල පිටුවහලක් ලැබී තියෙනවා. මොකද පාරිභෝගිකයාට අද ලෝකයේ ඕනෙම භාණ්ඩයක් ඕනෙම ස්ථානයක සිට මිලදී ගන්න පුළුවන්. ව්‍යාපාරිකයාට ඕනෑම භාණ්ඩයක් ලෝකයේ ඕනෙම තැනකට අලෙවි කරන්න පුළුවන්. නේද පුතේ? දැන් අපිට ලංකාවේ ඉඳන් ඕනනම් මොකක් හරි භාණ්ඩයක් පිටරට විකුණන්නත් පුළුවන්. නේද? දැන් බෝ අහලා තියෙනවනේ ඔය ඊ-මනි වගේ concept හරහා මේ කියන දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක පාරිභෝගිකයාටත් ඒ වගේම තමයි ව්‍යාපාරිකයාටත් විශාල වාසියක් ගෙවපු දෙයක්. මොකද දැන් අපි ලෝකයේ අංක 1 ව්‍යාපාරිකයෝ කිහිප දෙනා ගත්තත් එතන අද ඉන්නේ මෙන්න මේ අලෙවිකරණය සහ මිලදී ගැනීම හරහා දිනු වෙච්ච අය. දැන් ජෙෆ් බොසොස් කියන්නේ Amazon වෙබ් අඩවියේ හිමිකරු. ඔහු ලෝකයේ පළවෙනි කෝටිපතිය වුණා එක කාලයකදී. ඊට පස්සේ මොවුන් 10 දෙනා අතරටම එනවා ජැක්මා කියන්නේ AliExpress Alibaba වෙබ් අඩවි වල හිමිකරු. ඒතර මොවුන් මේ වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට මිලදී ගැනීමට. ඒතර ඔබ හිතන්නේ ඒවැ ප්‍රබලතාවය. දැන් eBay වෙබ් අඩවිය ගත්තොත් ලෝකේ නොදන්න කෙනෙක් නෑ eBay වෙබ් අඩවිය. ඒතර eBay වෙබ් අඩවිය හරහා ලෝකේ පුරා භාණ්ඩ අලෙවි වෙනවා. ලෝකේ පුරා සිටින මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නවා. එනිසා අපිට අද අපි කියනවා දේශීය වෙළඳපොළ අපිට අද නැති වෙලා අපි අද විදේශීය වෙළඳපොළක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. අද ඔවුන් අපිව ආක්‍රමණය කරලා තියෙන්නේ. මොකද ලෝකේ ඕනෑම භාණ්ඩයක් අද අපිට ඉතාමත්ම කෙටි කාලයකින් ගෙදරට ගෙන්න ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. එහෙනම් තම භාණ්ඩ හා සේවා පිළිබඳ අඩු වියදමකින් පාරිභෝගිකයා වෙත ප්‍රචාරණය කිරීමේ හැකියාව පෙර කවරදාකටත් වඩා ව්‍යාපාරිකයාට ලැබී ඇත. එමෙන්ම ඔවුන්ගේ ප්‍රචාරණ කාර්ය ලෝකයේ පුරාවට සිදු කිරීමේ හැකියාවද විශේෂත්වයකි. අද අපි ඉන්ටර්නෙට් එකේ වීඩියෝ එකක් කියන්නේ YouTube එකේ වීඩියෝ එකක් බලන්න ගියත් පුතේ අපිට වීඩියෝ එක ඇතුලේ පවා මේ ඇඩ් එක යනවනේ. මේ හවල් භාණ්ඩ මිලදී ගන්න. මෙහෙම Facebook එකකට ගියොත් Facebook එකේ අපිට ඇඩ් එකක් දකින්න හම්බ වෙනවා. අපි මේ භාණ්ඩ විකුණනවා කැමති නම් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙවැනි අඩු ප්‍රචාරණ වියදම් හරහා අඩු ප්‍රචාරණ වියදම් කටයුතු වලින් අද භාණ්ඩ හා සේවා විකිණීමට මොවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපිටත් අපි ගාව තියෙන යම් භාණ්ඩයක් මෙවැනි අඩු මුදලකට විකිණීමටත් හැකියාව ලැබිලා තියෙනවා. ඒකත් වාසියක් නේ. දැන් ලංකාව වගේ රටවල් ගත්තොත් එහෙම මෙවැනි ඕනෑ තරම් වෙබ් අඩවි දකින්න හම්බ වෙනවා. පිටරට ගත්තොත් ඒත් එහෙමයි. ලෝකේම ආක්‍රමණය කරපු ඒවනේ. ebay.com, amazon.com, එතකොට AliExpress, Daraz මෙවැනි දේවල් ලෝකේම ආක්‍රමණය කරපු වෙබ් අඩවි. ඒතර ඒවා තුළ අපිට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා නේ. ඉතින් ඒක පුතේ දැන් මේ භාණ්ඩ හා සේවා ඒ කියන්නේ අලෙවිකරණය සහ මිලදී ගැනීම සඳහා ලැබුණු ලොකු තාක්ෂණික විපර්යාසයක්. තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසානේ මේක සිද්ධ වුනේ. ජංගම දුරකථන පෙරළිය නිසානේ මේක සිද්ධ වුනේ. මිනිස්සු හැමෝම පරිගණකයට ආදරය කරපු නිසා ඒ පරිගණකය තම ජීවිතේ එක කොටසක් කරගත්ත නිසා තමයි අලෙවිකරණය සහ මිලදී ගැනීම කියන දේවල් දියුණුවක් වුනේ. හරි. එහෙනම් මේ කොටසෙන් අපි යමු ඉස්සරහට ආරක්ෂණ කටයුතු. දැන් පුතේ ආරක්ෂක කටයුතු කියන්නේත් ඒකත් තවත් එක ශාස්ත්‍රයක්. දැන් අපි රටක ආරක්ෂාව ගත්තොත් අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ හැමදේම ගැන කතා කරනකොට ආරක්ෂාව ගැන කතා කරන්න බැරි වුණානේ. දැන් ආරක්ෂාව ගැන කතා නොකර බෑ. දැන් අපි වගේ රටක් ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම ආරක්ෂාවට මුල් තැන දීපු රටක් අපි. මොකද අපි ඇවිල්ලා ත්‍රිස්ත්‍රවාදී කණ්ඩායම් වලින් ආක්‍රමණය වෙච්ච රටවල්. මේ කණ්ඩායම් රටේ ආරක්ෂාව තිබ්බ නිසා තමයි මේ දේවල් නැති කරලාද අපි මේ ලංකාව නිදහස් රටක් බවට පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි ආරක්ෂාව ගැන කතා කරන්න ඕනේ. ඒතර ආරක්ෂක කටයුතු වලට අපි තොරතුරු තාක්ෂණය යොදාගන්නේ කොහොමද? මොකද මම මුලින්ම පැහැදිලි කරලා තිබුණාට අන්තර්ජාලයේ පැහැදිලි කරද්දී මම කිව්වා ආපනෙට.
ඇඩ්වාන්ස් රිසර්ච් ප්‍රොජෙක්ට් ඒජන්සි ආයතනය. ඇමරිකාව දෙවන ලෝක යුද්ධ සමයේදී තමයි යාපනයට ආයතනය යොදාගන්නේ ඔවුන්ගේ යුද කටයුතු ජයග්‍රහණය කර ගැනීම සඳහා අන්තර්ජාලය. මොකද ඔවුන් කියනවා අපිට මේක දිනන්න නම් අපිට කාගාවත් නැති තාක්ෂණයක් අවශ්‍යයි. ඒ නිසා ඔවුන් කරන්නේ පරිගණක දෙකක් අතර දත්ත සහ තොරතුරු හොමාරු කරනවා. එතෙම තාක්ෂණය තමයි පෙරලිලා අන්තර්ජාලීය බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් ඔවුනුත් යුද කටයුතු ආරක්ෂක කටයුතු වලට තොරතුරු තාක්ෂණය යොදාගත්ත නිසා තමයි ඔවුන් දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අපිට මේක නැතුවම බැරි දෙයක්. මොකද ආරක්ෂක කටයුතු වලට තොරතුරු තාක්ෂණය අනිවාර්යයි. ඉතින් එහෙම බලද්දී අපිට පුළුවන් අපරාධකරුවන්ගේ විස්තර ඇතුළත් දත්ත ගොනු පවත්වාගෙන යාම සහ ඔවුන් අල්ලා ගැනීමට නූතන තාක්ෂණයේ භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත. අද ෆින්ගර්ප්‍රින්ට් එක ගත්තට පස්සේ අපිට හැමදේම හොයාගන්න පුළුවන්. ගොඩක් පිට රටවල් වල නම් තාක්ෂණයක් ගොඩ ලොකු තාක්ෂණයක් තියෙන රටවල් වල අපරාධකරුවන්ගේ ලයිස්තු වෙනම මේන්ටේන් වෙනවා. බැරි වෙලා හරි ඔහු අදාළ කැමරාවක් ඉදිරියෙන් ගියොත් ඒ කැමරාව විසින් ඔහුව ඉන්ඩිකේට් කරනවා. කල්ලා කියනවා මෙන්න මෙයා ඔයාලා හොයන කෙනෙක් අන්න අහවල් තැන මෙයා ඉන්නවා. මොකද ඩේටාබේස් එකේ උන් ඉන්න හින්දා. දැන් ලංකාව වගේ රටක එහෙම නැහැනේ කැමරාවක් ගාවට ගිහලා නැටුවත් එයා හොරෙක්ද කියලා අඳුර ගන්න පුළුවන් කමක් නැහැනේ. හරිද? නමුත් මේ අනිත් රටවල් වල මේ කියන කාරණා ටික සිද්ධ වෙනවා. එහෙනම් අපරාධකරුවන්ගේ විස්තර ඇතුළත් දත්ත ගුණ පවත්වාගෙන යාම සහ ඔවුන් අල්ලා ගැනීමට නූතන තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත. ඊට අමතරව ලෝකයේ දියුණු රටවල් තම යුද ශක්තිය වැඩි කර ගැනීමට මෙන්ම රහස් තොරතුරු ලබා ගැනීමට නවීන අවි ආයුධ නිපදවීමට තාක්ෂණය යොදා ගනු ලැබේ. අනබාන ගොඩාක් රටවල් පුතේ නවීන අවි ආයුධ නිෂ්පාදනය කරනවා. දැන් ඔබ දන්නවා ඉරාකයේ අයන් ඩෝම් මැෂින් එකනේ. අයන් ඩෝම් එක. අයන් ඩෝම් එකට පුළුවන්කම ලැබුණා එම රට බේර ගන්න. නේද? ඔවුන්ට ගාසා තීරයෙන් එල්ල වූ ප්‍රහාර නවත්වා ගන්න. ඒවා මහ ජනතාවට වැටෙන්න නොදී ඒවා උඩු ගුවනේදීම විනාශ කරන්න. මේ අයන් ඩෝම් එක නිර්මාණය කරන්නේ හමුදා සෙබලෙක්. එහෙනම් ඔහුට කොච්චර තාක්ෂණික දැනුමක් තිබිය යුතුයිද මේක හදන්න? පරිගණක කීයකින් මේක බල සම්පන්න වෙනවද? නේද? හරියට මේ මිසයිලය කොච්චර වේගෙන් දෙන්නේ කොතෙන්ද වැටෙන්නේ ඒක වැටුනොත් මිනිසුන්ට සිද්ධ වෙන පාඩුව කොච්චරද මේ හැමදේම තප්පර ගානකදී කැල්කියුලේට් කරගෙන අදාළ මිසයිලයටම ප්‍රතිවිරුද්ධව මේ පැත්තෙන් ප්‍රහාරයක් එල්ල කරන්න අයන් ඩෝම් මැෂින් එකට පුළුවන්කම ලැබුණා. එහෙනම් පුතේ බලන්නකෝ ආරක්ෂක කටයුතු වලට රටක ආරක්ෂාවට තාක්ෂණය කොච්චර වැදගත්ද? මේ මැෂින් එක තිබ්බ නිසා ඉරාකයේ මිනිස්සු කී දෙනෙකුගේ ජීවිත නම් බේරුණාද? අදටත් ඒ මිනිසුන් එම පවුල් කොච්චර සතුටින් යද්ද අයන් ඩෝම් එක නිසා. එහෙනම් අයන් ඩෝම් එක කියලා එතන කාලතුවක්කුවක් තිබ්බනම් ওই වැඩේ කරන්න බෑ. එතන යුද ටැංකියක් තිබ්බනම් ඒක කරන්න බෑ. මොකද ඒවට අර කියන තාක්ෂණික හැකියාව නැහැ. උඩුගෝණයේදී මිසයිලයක් හොයාගෙන ගිහිල්ලා ඒක අහසෙදිම විනාශ කිරීමේ හැකියාව. මේක ස්වයංක්‍රීය වැඩ කරන යන්ත්‍රයක්. එහෙමනම් මේ බලන්න නවීන අවියාවද නිපදවීමට තාක්ෂණය යොදා ගනු ලැබේ. ඊට පස්සේ විශේෂයෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ නූතන තොරතුරු තාක්ෂණය බහුලව භාවිතා කරන අංශයක් ලෙස ආරක්ෂිත කැමරා පද්ධති දැක්වීමට පුළුවන්. නැත්නම් ආරක්ෂක කැමරා පද්ධති. අපි කියනවා ආරක්ෂිත කැමරා පද්ධති වලට CCTV. ආරක්ෂක කැමරා පද්ධති කියන දේවල් අද නැති තැනක් නැහැ. ලංකාව වගේ රටවල් ගත්තොත් මුල් කාලේදී CCTV කැමරා මිනිස්සුන්ට ටිකක් හරි කම්ෆියුස්, අන්කම්ෆර්ටබල්. නමුත් අද CCTV නැති තැනක් නැති තරම්. හරි සුළුතර පෙකට තමයි ගම්බදට යනකොට තමයි CCTV නැති වෙන්නේ. ජනාකීර්ණ ප්‍රදේශවල අද CCTV හැම තැනකම තියෙනවා. මොකද හැමෝම අද දන්නවා තම ආරක්ෂාවට CCTV කැමරා ඉතා විශාල දායකත්වයක් සලසනවා. නැත්නම් CCTV කැමරාවක් දානකොට මිනිස්සෙක් දැම්ම නම් එහෙම මේ මිනිස්සයා පැය 24 මෙතර බලන් ඉන්නේ නැහනේ. හැබැයි කැමරාව පැය 24ම බලන් ඉන්නවනේ. නේද? පඩියක් ඉල්ලන්නේ නැහනේ මාසෙකට අපි. ආරක්ෂිත කැමරා පද්ධතිය දක්වන්න පුළුවන්. ව්‍යාපාරික ආයතන පොදු ස්ථාන මෙන්ම නිවෙස් හිමියන්ද තම නිවසේ ආරක්ෂාව සඳහාද මෙම ආරක්ෂිත කැමරා පද්ධති වර්තමානයේදී යොදා ගනු ලැබේ. අත ගෙදර කියන්නේ ගෙයක් ගත්තොත් නිවසක් ගත්තත් වෙළඳපළක් ඕනෙම දෙයක්. කම්පැනි එකක් ව්‍යාපාර ආයතන ඕනෙම දෙයක් අද CCTV කැමරා වලට පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ තියෙන්නේ how Israel Iron Dome Defense System works කියලා. ඉස්රායලයේ Iron Dome එක කොහොමද වැඩ කරේ කියලා පුතේ තාක්ෂණික ක්‍රමවේද පරිගණක තාක්ෂණය යොදාගෙන මේක කරපු විදිය. enemy record මේ විදිහට පැමිණෙනකොට නේද? radar system එකකින් dedicate කරනවා අදාළ rocket එක කොච්චර වේගයකින් ගමන් කරනවද? මේක කොහොමද යන්නේ? ඉතින් Iron Dome shield එක මෙතන නිර්මාණය වෙලා තිනවා. control system estimate කරනවා මෙතනදී impact point එක මේක කොතෙන්ටද වැටෙන්නේ කියන එක. මේක තමයි පරිගණක ගත ඒ system එක. මේ තියෙන launch එක. launch එතකොට fire කරනවා missile එක මේ එන මිසයිලයට ප්‍රතිවිරුද්ධව. හරියට මේ අදාළ ස්ථානවලදී ඒක විනාශ වෙලා යනවා. ඉතින් මේ විදිහට තමයි Iron Dome system එක ක්‍රියාත්මක වූ ආකාරය මේ අපිට පෙන්ලා දෙන්නේ. අන්තර්ජාලය තුළ මේ විස්තර තියෙනවා.
පුතාලට බලන්න පුළුවන් මේ විස්තර කොහොමද මේක වැඩ කරේ කියලා. ඉතින් මේක ගැන ගොඩාක් මතභේදයට තුඩු දුන්නා මේවා. අපිට අපේ නිවුස් වලට පවා පෙන්වුවා මේ යන්ත්‍රය පිළිබඳ. ඉතින් ඇමරිකාවටත් ඉතා විශාල සතුටක් ගෙන දුන්නා මෙවැනි යන්ත්‍රයක් ඉරාකය නිර්මාණය කිරීම සම්බන්ධව. මොකද දැන් තාක්ෂණය අතින් ගත්තහම ඇමරිකාවනේ අංක 1ට ඉන්නේ. නමුත් වෙනත් රටක් ඒ තාක්ෂණය යොදාගෙන ආරක්ෂක කටයුතු වලට තම රට වෙනුවෙන් නිර්මාණය කරපු මේ පද්ධතිය ගැන උන් ඉතාමත්ම විශාල සතුටක් ලබා දුන්නා මේ අවස්ථාව සම්බන්ධව. ඉතින් මේ තියෙන්නේ අයන් ඩෝම් එක කොහොමද වැඩ කරන්නේ මොන වගේද මේ අයන් ඩෝම් එක කියලා ඒ විස්තරාත්මකව මේ දීපු රූප සටහන. හරි. ඉතින් අපි ගත්තොත් එහෙම අවසාන ශේෂ්ත්‍රයන් කිහිපය ප්‍රවාහන සේවා. ඉතින් රටක ප්‍රවාහන සේවයට තොරතුරු තාක්ෂණය කොච්චර අවශ්‍යද? මේක ගැන කතා කරද්දී අපේ රටවල වල පුතේ ඉස්සර දැන් ඔය ටැක්සි කියන දේවල් හරි يعني මුල් කාලේ ඉඳලා තිබ්බ රටවල්නේ අපි. ටැක්සි කියන දේවල්. නමුත් අද අපි ටැක්සි එකක් හොයාගන්න පාරට යන්නේ නැහෙනි. අද අපිට ටැක්සි එකක් අවශ්‍යයි නම් අපිට පුළුවන් ජංගම දුරකථනය හරහා ටැක්සි එක සම්බන්ධ කරගන්න. අපි දන්න Uber, PickMe මෙවැනි ඇප් අද ලෝකේ ජනප්‍රිය දේවල්. Uber කියන්නේ ලෝකේ අංක 1 ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ඇප් එක. අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන වාහනේ අපේ දොර ගාවටම ගෙන්න ගන්න. ඒ සඳහා කොපමණ වියදමක් ගත වෙනවද? නේද? අපිට සැප පහසුවට යන්න අවශ්‍යද? කී දිනක් යනවද? මේ හැම දෙයකටම අදාළව අපිට ගැලපෙන වාහනේ අපිට ඕඩර් කරගන්න පුළුවන්. මේ පැත්තේ. දැන් ඒ විතරක්ද? අපිට පුතේ දැන් වෙනත් රටක ඉඳලා අපේ රටට පැකේජ් එකක් එනවා නම් මේක ට්‍රැක් කරන්න පුළුවන්. මේක නැවෙන් එනවා නම් නැව අද කොහෙද තියෙන්නේ මොන වරායිද තියෙන්නේ මේක ලංකාවට ආවද ලංකාවේ දැන් කොහෙද එන්නේ ප්ලේන් එකෙන් එනවා නම් මේක ප්ලේන් එකෙන් කොහොමද එන්නේ මේක අපිට ට්‍රැක් කරන්න පුළුවන්. මේක දැන් කොතනද තියෙන්නේ නේද? අද ඒතර ගුවන් යානා නැව් දුම්රිය වගේ දේවල් අපිට ට්‍රැක් කරන්න පුළුවන්. මේ ඉන්න තැන බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම ප්‍රවාහන සේවයේ බලනද කොච්චර දියුණුවක් ලැබලාද කියලා. අද අපේ සාමාන්‍යයෙන් මගී ප්‍රවාහන බස් රථ පවා අද අපිට ඇප් එකකට එකතු කරලා තියෙනවා. මේ බස් එක දැන් කොතනද තියෙන්නේ දැන් එන ගමන්ද නේද? සීට් බුක් කරන්න පුළුවන් අද අපිට. බස් එකේ සීට් බුක් කරන්න, ප්ලේන් එකේ සීට් බුක් කරන්න, කෝච්චියේ සීට් බුක් කරන්න නේද? කල්තිය අපිට මොබයිල් ෆෝන් එක කරා ඒව බුක් කරලා ගෙවීම් කටයුතු කරලා අපිට තියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ඉතාමත්ම දියුණුවක් ලැබලා තියෙන අතරතුරු තාක්ෂණය නිසා විශේෂයෙන් දුම්රිය හා ගුවන් ගමන් සඳහා තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගත හැකිය. ගුවන් යානාවල ආසන වෙන් කිරීමට ප්‍රවාහන කාලසටහන් පවත්වාගෙන යාම තොරතුරු sannivedana තාක්ෂණය නිසා ප්‍රවාහන සේවාවන් වලට ලැබී ඇති පහසුකමකි. ඉතින් මෙතන තියෙන එකයි පුතේ දැන් අපි ඔය නැව් වලින් එන භාණ්ඩ ගුවන් යානා වලින් එන භාණ්ඩ ලෝකේ පුරා භාණ්ඩ ප්‍රවාහනය සිද්ධ වෙනවා. එතකොට ලෝකේ පුරා අද අපි ටැක්සි සර්විසස් පාවිච්චි කරනවා. අද හැමදේම කියන්නේ ලෝකේ ස්මාර්ට් වුණානේ. ලෝකේ ස්මාර්ට් වෙනකොට ඒ හැම ශාස්ත්‍රයක්ම ස්මාර්ට් වෙන්න උනා. ඉතින් ඒකයි උනේ දැන් අපි උනත් පුතේ දැන් ඔයාලත් දන්නවනේ. අපි හැමෝගෙම මොබයිල් ෆෝන් එකේ අද ටැක්සි ඇප් එකක් තියෙනවා. අපිට ටැක්සි එකක් අපිට බුක් කරගන්න. ඉතින් මේ විදිහට අපිට හැමදේම අද ගෙදර ඉඳලා කරගන්න පුළුවන්කම ලැබුණේ මේ කියන ප්‍රවාහන සේවයට තොරතුරු තාක්ෂණය එකතු වෙච්ච නිසා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියොත් අවසාන කොටස විදිහට අපිට දකින්න හම්බ වෙන්නේ විනෝදාස්වාදය. ඒ කියන්නේ විනෝදාස්වාදයේ මේ හැම දෙයකම අවසානයේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් අධ්‍යාපන ශාස්ත්‍රය නේද? කෘෂිකාර්මික ශාස්ත්‍රය, ආරක්ෂක ශාස්ත්‍රය, ව්‍යාපාර සහ මූල්‍ය ශාස්ත්‍රය මේ සියලුම ශාස්ත්‍රයන් ගැන අපි කතා කරා. එතකොට මේ සෑම ශාස්ත්‍රයක් අවසානයේදීම අපි සතුටින් ඉන්න ඕනේ මොන දේ කරා. නේද ළමයි? මිනිස්සු විදියට අපි රස්සාවක් කරන්න ඉගෙන ගන්න මේ හැමදේම කරන්නේ අපිට ලැබිච්ච ජීවිතය තුළ අපි හරි සතුටින් ඉන්නනේ. එතකොට අපිට සතුටින් ඉන්නත් තොරතුරු තාක්ෂණය උදව් කරලා තියෙනවා. ඒකනේ මේ අන්තිමට කතා කරන්නේ. නැත්නම් තොරතුරු තාක්ෂණය දියුණුවනේ ඉගෙන ගන්න විතරද? සෞඛ්‍ය ශාස්ත්‍රයට විතරද? කෘෂිකාර්මික ශාස්ත්‍රයට විතරද? ප්‍රවාහන ශාස්ත්‍රයට විතරද? නැහැ. තොරතුරු තාක්ෂණයේ දියුණුව මිනිස්සුන්ට සතුටින් ඉන්නත් ගොඩක් උපකාරී වුණා. ඒවට තමයි වැඩියෙන්ම දියුණුනේ පුතේ. මොකද මිනිස්සු හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ. මිනිස්සු රස්සාවක් කරලා පඩියක් ගන්න ජීවිතේ සතුටින් ඉන්නනේ. හිනහ වෙලා ඉන්නනේ. නිදහසේ ඉන්නනේ. අපි ඉගෙන ගන්නේ ඇයි? පුතේ අපිට ඉගෙන ගැනීමට අවශ්‍ය මේ තරගකාරී ලෝකයේ තුල අපිට නිදහසේ ඉන්න සතුටින් ඉන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය සොයා ගැනීමනේ. මොකද මුදල් නැතුව අපිට ආහාර ගන්න බෑ. රැකවරණය ලැබෙන්නේ ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. නිවාස වාසස්ථාන ඖෂධ මේවා ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට යම්කිසි මුදලක් අවශ්‍යයි. හැමදේම වාණිජකරණය වෙලා තියෙන නිසා. හැබැයි ඒ හැම දෙයක්
තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. විනෝදාස්වාදය. එහෙමනම් විනෝදාස්වාදය ගැන කතා කරනකොට ලෝකයේ බොහෝ පිරිස් නූතන තාක්ෂණයේ විනෝදාස්වාදයේ සඳහා භාවිතා කරන්නේ. බලන්න පුතේ බොහෝ පිරිස් නූතන තාක්ෂණය අද මේ නූතන තාක්ෂණය සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදයටයි භාවිතා කරලා තියෙන්නේ. අපිට මේ පහත රූප සටහනක් පේනවා. අපි මේ ටික කියවන්න කලින් ඒ ටික බැලුවොත් දැන් පුතේ Instagram map එක. අපි Instagram පාවිච්චි කරන්නේ මොකටද? අපිට නිකන් ඉන්න වෙලාවට සතුටින් ඉන්න. විනෝදෙන් ඉන්න. Facebook පාවිච්චි කරනවා අපි ලෝකේ ඉන්න ඕනම කෙනෙක් එක්ක කතා කරන්න නේද? ෆ්‍රී ටයිම් එක මැසේජ් කරන්න, විස්තර අහන්න, සතුටින් ඉන්න. ඊට පස්සේ අපිට YouTube එක ගන්න පුළුවන්. මෙතන kids එක තියෙනවා. මෙතන අපිට YouTube app එක ගන්න පුළුවන්. අපිට YouTube app එක කරා ඕනෑ තරම් වීඩියෝ බලන්න පුළුවන්. හිනහ වෙන්න නේද? දුක් වෙන්න, අඩන්න, සතුටු වෙන්න මේ ඕනෙම දෙයකට අදාළ වීඩියෝස් තියෙනවා. ඉගෙන ගැනීමට නේද? ඒතර YouTube එක. WhatsApp. ඒතර TikTok. ඔබ දන්නවා ඉන්දියාව වගේ රටවල් වල තහනම් කරපු මේ TikTok app. නමුත් TikTok එක තහනම් කරන්නේ විනෝදාස්වාදයේ උපරිමයටම ගිය නිසා. විනෝදාස්වාදයේ උපරිමයටම ගිහිල්ලා ජීවිත පවා විනාශ වෙන්න ගත්තා. මිනිස්සුන්ගේ අනිකුත් ශේෂ්ත්‍ර හැමදේම අමතක කරලා TikTok කරා විනෝදේ විතරක් ගත්තා. නමුත් ඒව හැදුවේ පුතේ විනෝදාස්වාදයේ සඳහා. නමුත් ඒව අවභාවිතා කරන්න ගිය නිසා තමයි ඒවැ ගැටලු ඇති වුනේ. නේද? ඒතර Messenger, Zoom app එක, Google map එක, Apple Tunes, Netflix නේද? මෙතන තියෙන ගොඩක් ඒවා. දැන් මේ Uber කියන app එක නේ පුතේ අපි ප්‍රවාහන ශේෂ්ත්‍රයට යොදාගත්තේ. නේද? ඒතර Telegram, Google Drive, Viber, Team, Line, Skype, Disney නේද? Pinterest, Google Meet, Snapchat, Google Classroom, Amazon, Share, එතකොට Spotify අපිට සින්දු අහන්නද? අද ලෝකේ ඕනෑම සින්දුවක් අපිට අහන්න පුළුවන් මේ Spotify app එක හරහා. ඕනෑම විදිහකට කැමති ආකාරයකට නේ. ඔබ දන්නවා Spotify ලංකාවට තාමත්ම කෙටි කාලයක් තුල ලැබුණා. ඉතින් ඒ වගේම තමයි Twitter, Gmail පහසුකම. right මේ ඕනිම දෙයක්. මෙතන මම මේ කිහිපයයි කිව්වේ. මේ හැම දෙයක්ම අද අපි ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එක ගත්තොත් මේ app වලින් භාගයක් හරි ඔබගේ ස්මාර්ට්ෆෝන් එක තුල තියෙනවා. ඉතින් පුතේ අපි ඒක මොබයිල් ෆෝන් එක වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? සතුටින් ඉන්නනේ. ඔබගේ මොබයිල් ෆෝන් එකේ ටයිම් කැල්කියුලේටර් එකක් ගත්තොත් එහෙම ඔබ සමහරට ඔබ වැඩියෙන්ම ගත කරලා තියෙන YouTube එකේ. ඊගාට Facebook එකේ, ඊගාට WhatsApp එකේ, ඊගාට Instagram එකේ, ඊගාට TikTok එකේ. මේ ඔක්කොම අධ්‍යාපනික ඇප්ද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ නගා සිටවන්න භාවිතා කරපුවද? ප්‍රවාහන ශාස්ත්‍රයේ නගා සිටපුවද? කෘෂිකාර්මික ශාස්ත්‍රයේ නගා සිටපුවද? නැහැනේ දරුවනේ. ඒ සියලුම දේවල් විනෝදාස්වාදයට භාවිත කරපුවා. ඉතින් මේ සියලුම මුදුකාංග ඔබ භාවිතා කරලා තියෙන විනෝදාස්වාදයට පමණයි. නමුත් ඔබට තිබුණ අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ යෙදුම් යොදා ගන්න, කෘෂිකාර්මික ශාස්ත්‍රයට ගැලපෙන දේවල් යොදා ගන්න. නමුත් අපි ගත්තොත් මොබයිල් ෆෝන් එකේ ඇප් 50ක් තිබ්බොත් 50න් 40ක්ම අපි යොදාගෙන තියෙන්නේ විනෝදාස්වාදයට. හැබැයි මේ අතරින් සමහරට පුරන් ව්‍යාපාර හා මූල්‍ය ගත්තොත් පුතේ අපි බැංකු ශාස්ත්‍රයට අදාළ බැංකින් ඇප් ගොඩක් අපි අපේ ජංගම දුරකථන තුල ස්ථාපිත කර ගන්නවා. දැන් අපි ප්‍රධාන බැංකු ටික ගත්තොත් ඒ සියලුම බැංකු වලට අදාළ ඔන්ලයින් ඇප් එක අපි අපේ ජංගම දුරකථනය තුල ස්ථාපිත කරගෙන තියෙනවා. ඉතින් මම අර කලින් කතා කරපු හැමදේම දැන් අපි Zoom එක ගත්තොත් අධ්‍යාපනයේ සඳහානේ අපි Zoom ඇප් එක යොදාගන්නේ. අපිට පන්ති වලට සම්බන්ධ වීමට. දැන් YouTube ගත්තත් පුතේ අපි YouTube විනෝදාස්වාදයටත් අධ්‍යාපනයේ කටයුතු වලටත් සියලුම කටයුතු වලට අපි YouTube ඇප් එක යොදා ගන්නවා. ඒතර Gmail පහසුකම් අපි මේ විදිහට යොදා ගන්නවා. එතකොට දැන් මේ මම මෙතනදී උදාහරණ ගත්තේ ජංගම දුරකථනයක්. ස්මාර්ට් ජංගම දුරකථනයක් තුල පවතින ඇප් පමණයි. ඔය පරිගණකයක් තුලත් මේ විදිහමයි පුතේ. පරිගණකයක් තුලත් අපි චිත්‍රපටි නරඹනවා, සින්දු අහනවා. ඒතර මේ හැම දෙයකටම දාලා ඇප් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ තීරණය කරන්න ඉතින් පරිගණක තාක්ෂණය, තොරතුරු හා sannivedana තාක්ෂණය වැඩියෙන්ම අපිට උදව් කරලා තියෙන විනෝදයෙන් ඉන්න. විනෝදාස්වාදයේ සඳහා. හරි. ඉතින් අතීතයේ යම් පුද්ගලයෙකුට චිත්‍රපටයක්, නාට්‍යයක් නරඹා විනෝදාස්වාදයක් ලබා ගැනීමට අවශ්‍ය නම් දිනවෙන් කර කාලයක් ගත කරමින් ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙත යාමට සිදුවිය. ඉස්සර එහෙමනේ සින්දුවක් අහන්න අපි වේදිකා නාට්‍ය බලන්න ගියා. වීදි නාට්‍ය බලන්න ගියා. ඊට පස්සේ චිත්‍රපට ශාලා නිර්මාණය වෙනවා. ටිකට් එකක් අරන් පොලිමේ ඉඳලා චිත්‍රපටයක් බලන්න සිද්ධ වුණා. අද පුතේ ලෝකේ ඕනෙම ෆිල්ම් එකක් එම මොහොතේම අපිට Netflix හරහා බලන්න පුළුවන්. Amazon Prime හරහා බලන්න පුළුවන්. Disney හරහා බලන්න පුළුවන්. Apple TV හරහා බලන්න පුළුවන්. මෙවැනි ඇප් අද තියෙනවා අපිට. ඒ තරමට දියුණුයි Netflix වගේ ඇප්. ඕනිම වෙලාවක ඕනිම මොහොතක ලෝකේ ඕනෑම චිත්‍රපටයක් නරඹීමේ අවස්ථාව. එහෙනම් මේ කියන කාරණා සියල්ලක්ම අද කන පිට හරවමින් තාක්ෂණයේ දියුණු වෙලා. නමුත් අද වන විට තම රට තුල පවත්නා චිත්‍රපට පමණක් නොව
ලෝකයේ උසස් ගණයේලා සැලකෙන චිත්‍රපටයක්, නාට්‍ය නිර්මාණයක් හෝ වෙනත් විනෝදජනක නිර්මාණයක් ඉතා පහසුවෙන් තමාට හැකි අවස්ථාවකදී අන්තර්ජාලය වැනි sannivedana ක්‍රමවේදයන් ඔස්සේ තම නිවසේ සිට නැරඹීමේ අවස්ථාව උදා වී ඇත. ඊට අමතරව පරිගණක ආශ්‍රිත ක්‍රීඩාද දැක්වීමට පුළුවන්. ඔබදී මම මෙතන කතා කරේ නැහැ පරිගණක ක්‍රීඩා ගැන. මොකද දැන් විනෝදාස්වාදය කියන දේ ගත්තාම පරිගණක ආශ්‍රිත ක්‍රීඩා තමයි ඊගාවට තියෙන්නේ. මොකද අපේ මනස පාලනය කරගන්න, මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න නේද? මේවැනි ගොඩාක් දේවල් වලට තමයි පරිගණක ක්‍රීඩා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි අද මොබයිල් ෆෝන් වලින් පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරනවා. පරිගණකය හරහා අපි අද පරිගණක ක්‍රීඩාවල නිරත වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ යොදාගන්නේ විනෝදාස්වාදයටනේ. අද ලෝකේ ප්‍රබල පරිගණක ක්‍රීඩා තියෙනවා. ඉතින් ඔන්ලයින් ගේමින්ස් ගත්තොත් එහෙම අද ලංකාව වගේ රටවල ගොඩාක් පුද්ගලයන් මේ ඔන්ලයින් ගේමින් වලට ඉවහල් වෙලා සම්බන්ධ වෙලා විශාල මුදල් ප්‍රමාණයක් උපයන තැනකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හැමෝම මේ දේවල් අද යහපත් දේවල් වලට භාවිතා කරමින් සිටිනවා. පෙළබීමක් තියෙනවා විනෝදාස්වාද වලින් උනත් අද මුදල් ලිපීමට. මොකද දැන් අද ලංකාව වගේ රටවල් YouTube ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියෙනවා. TikTok ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියෙනවා. Facebook කරා ආදායම් මාර්ගයක් උපයන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අද ගොඩක් අය දැන් ලංකාවේ ගායකයෝ Spotify හරහා ආදායම් මාර්ග උපයන තත්ත්වයටපත් වෙලා තියෙනවා. කෙනෙක් පුදුද විනෝදාස්වාදය අපි භාවිතාම කරන තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ හරහා අපි අද ආදායමක් උපයන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ආදායම් උපයීමේ මාර්ගයන්. ඉතින් ඔබ හිතන්නේ නිසා දැන් ICT විෂය ඔබ ඉගෙන ගැනීම තුල මේ කොටස මෙතනින් අවසන් කරනවා. එතකොට මෙතනින් අවසන් වෙනකොට මේ කොටස නිකම්ම ඉගෙනගෙන අතාරින්න එපා පුතේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණු වුණා, සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණු වුණා, විනෝදාස්වාදයේ දියුණු වුණා, ඕනේද හානියමයි කියන්න එපා පුතේ. මොකද මේක භුක්ති විඳමින් ඔබ කාලය ගෙවුවොත් ඔබ අපරාධයක් කරගන්නේ. එස ඔබ හැම වෙලෙම හිතන්න මේ ශාස්ත්‍රයන් තුලට ඔබ කොහොමද අලුත් දෙයක් කරන්නේ? ඔබගේ දායකත්වය ඔබ කොහොමද ලබා දෙන්නේ? ඔබත් මෙවැනි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරනවද? අලුත් ඇප් ඔබ නිර්මාණය කරනවද? වෙබ් අඩවි නිර්මාණය කරනවද? ඔබ තාක්ෂණය ඉගෙන ගන්න යන්නේ. දැන් මේ කතා කරන සෑම මාතෘකාවක් එක්කමයි අපි පාඩම් මාලාව ඉදිරියට අරගෙන යන්නේ. එතනදී අපි ඔබට කියලා දෙනවා ඔබ කොහොමද මෙවැනි දේවල් නිර්මාණය කරන්නේ? ඔබ කොහොමද මේවට සම්බන්ධ වෙන්නේ? එනිසා පුතේ ICT කරන දරුවා තමයි මේ කියන ක්‍රමවේද නිර්මාණය කරන්නේ. ඔහු තමයි මේවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබටත් පුළුවන් මේ වගේ ඇප් එකක් නිර්මාණය කරන්න. ඔබටත් පුළුවන් ලෝකයේ සමග මේ තාක්ෂණය මුසු කරගනිමින් ඉදිරියට අරන් යන්න. ඉතින් ඒ නිසා හොඳ අවබෝධයෙන් ඔබ කටයුතු කරන්න දරුවනේ. මේ තොරතුරු තාක්ෂණය මේ කියන ශාස්ත්‍රයන් වලට සම්බන්ධ වෙච්ච නිසා අද ලෝකයේ විශාල ස්ථානයක් මේ ශාස්ත්‍ර අද පත් කරගෙන තියෙනවා. ඉතින් ලංකාව වගේ රටක් වුණත් අපිට සෑමදාම දියුණු වෙමින් පවතින රටක් කියලා කියන්නේ නැතුව දියුණු රටක් බවට පත් කරන්නත් පුළුවන්. හැබැයි මේ තාක්ෂණය හරියට අපි මේ ශාස්ත්‍රයන් වලට සම්බන්ධ කරගන්න ඕනේ. මොකද අපිට පරිගණක සාක්ෂරතාවය ඉතාමත්ම අඩුයි. ඒ නිසා අපිට පුළුවන් නම් පරිගණක ශාස්ත්‍රතාවයේ ක්‍රමයෙන් දියුණු කරගෙන මුළු රටේම ඉන්න සියලුම පිරිසට තාක්ෂණික දැනුම ලබා දීලා මේ කියන ශාස්ත්‍රයන් වලට මේ තාක්ෂණික දැනුම ඇති පුද්ගලයන් සම්බන්ධ කරලා විශ්වවිද්‍යාල වලින් එළියට පැමිණෙන ශිෂ්‍යයන්ට මේ තාක්ෂණය හරියට පැහැදිලිව අවබෝධ කරලා උන් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න හදලා දීලා පාසල් මට්ටමින් තාක්ෂණය අපි ලබා දීලා නේද? ලංකාවේ සෑම පාසලකටම මේ තාක්ෂණික ක්‍රමවේද ටික ලබා දීලා අධ්‍යාපන මට්ටම් ඉහළට ගත්තනම් පුතේ අපිටත් අනිත් රටවල් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ කොටස අපි ගත්ත පළවෙනි පාඩමේ 6 වෙනි කොටසයි මේ අපි සාකච්ඡා කරගෙන ආවේ. ඉතින් මේ කොටස මෙතනින් අවසන් වෙනවා. අලුත් කොටසකින් නැවතත් හම්බ වෙනකම් පුතේ එහෙනම් හැමෝටම ආයුබෝවන්.